සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, සසර කතරින් එතර වීමට අවසි ලෞතුරු ශ්‍රී සද්ධර්මය සමහිත සුව පිණිස ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ගෙනෙන තවත් එක් ධර්මදේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. අද දවසේදී මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ මාවනැල්ල මාවෙල්ල මල්වතු විහාරවාසී මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති පූජ්‍යපාද පන්නල ආනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ නිල්දණ්ඩාහින්න පන්සල පාර ලිපිනේ පදිංචි සමෘද්ධි සංවර්ධන නිලධාරී අනුලා වීරසිංහ මහත්මිය, ජිනදාස අත්තනායක මහතා සහ ගම්පොළ පදිංචි ප්‍රියාන් සම්පත් බෑනනුවන් සහ චමිලා ප්‍රියදර්ශනී දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත්, දබ්බරේ නිල්දණ්ඩාහින්න ලිපිනෙහි පදිංචි අඹන්නැල්ල උපතැපැල් ස්ථානාධිපති SWG MYG රම්‍යලතා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත්, දබ්බරේ නිල්දණ්ඩාහින්න ලිපිනෙහි පදිංචි එල්ලේ විජේවන්ත මහතා සහ එච් කරුණාවති මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත්, වලපනේ නිල්දණ්ඩාහින්න දබ්බරේ ලිපිනෙහි පදිංචි TDM පදුමාවති මහතාව ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත්, අඹන්නැල්ල ලිපිනෙහි පදිංචි NM පියදාස මහතා සහ NM බණ්ඩාරමණිකා මහත්මිය, WM බිසෝමණිකේ මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිසත් මේ උතුම් ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් අපි සියලු දෙනා මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නැවත වතාවක් සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං ပိ බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ပိ බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ပိ ධම්මං සරණං ගච්ඡාමි. තතියං ပိ ධම්මං සරණං ගච්ඡාමි. තතියං ပိ සංඝං සරණං ගච්ඡාමි. තතියං ပိ
Tutipi Sangam Saranan Gacchami පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 පංචමේ භික්ඛවේ ආදීනවා බහෝ භානස්මින් උංගලෝ කතමේ පංච මුසාභනති
පිසුනා භනති පරුසං භනති සම්පප්පලාපං භනති කායස්ස බේදා පරං මරණා අපායං දුක්ගතින් විනිපාතං නිරයං උප්පජ්ජති සාදු සාදු සාදු. ත්‍රිනිකායික මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු සදා පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත සිල් මාතාවනි ලක්වැසි ලෝවැසි සදැහැති පින්නතුනි සූදානම අපි හැමදෙනාගේම තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් බුදුබණ පදයක් කෙරෙහි අපේ අවධානය යොමු කරන්නට ඉමහත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ දළදා හාමුදුරුවන්ට සෙවන ආශිර්වාදය රැකවරණය සලසා දෙන අස්ගිරි රාජපූජිත රාජමහා විහාරස්ත ගෙඩිගේ විහාරයටයි පින්වත් අම්මා අප්පච්චි දුවල පුතාලා ඇතුළු හැමදෙනාම අද දවසේ පැමිණ මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නේ. අපේ දකුණු පැත්තෙන් තියෙන විහාර මන්දිරය අස්ගිරි ගෙඩිගේ විහාර මන්දිරය. දළදා හාමුදුරුවෝ තැන්පත් කරලා තිබුණු සෑම වසරකම පෙරහැර අවසානයේ සදාතුක ධාතුන් වහන්සේලා පෙරහැර කරඬුව තැන්පත් කරලා තියෙන තාම උතුම් පුණ්‍ය භූමියක් මේ ගෙඩිගේ රාජමහා විහාරස්ථානය. එනිසා ඔබ කරන මේ මහා පින්කම ගොඩාක් බල සම්පන්න පින්කමක් බවට පත් වෙනවා. අපේ බුදුහාමුදුරෝ දේශනා කළා උත්ථාන විරියාදිගතා. උත්ථාන වීරියෙන් ජීවන අරගලයට මුහුණ දෙන්න ඕනි. බාහා බල පරිචිතා බාහු බලය යොදවන්න ඕනි. සේදා වක්කිත්තතා දහඩිය මුගුරු වගුරවන්න ඕනි. ධම්මිකා ධාර්මික රැකියාවක නිරත වෙන්න ඕනි. ධම්මලද්දා එයින් යමක් උපයා ගන්න ඕනි. සෝ භෝගා ඒවා අපි පරිහරණයට ගන්න ඕනි. ඔබේ ප්‍රදේශයත් එක්ක බැලුවහම ඔබේ ජීවන රටාවත් එක්ක බැලුවහම උත්ථාන විරියාදි ගතාවෙන් උත්ථාන වීරියෙන් කටයුතු කරන පලාතක පිරිසක් ඔබ. එවැගේම දෑතේ මහන්සියෙන් බාහා බල පරිචිතා අතපය වෙහෙස කරලා මහන්සි කරවලා සේදා වක්කිත්තතා දාඩිය මුගුරු වගුරවලා ධම්මලද්දා ධම්මිකා ධම්මලද්දා ධාර්මිකව දැහැමිය යමක් උපයාගෙන ජීවත් වෙන අපේ රටේ අහිංසක පිරිසක්. ඒ විදිහට උපයාගත් සෝභෝගා ධනය විය පැහැදම් කරලා තමයි අද දළදා හාමුදුරු වැඩ ඉන සෙන්කඩගලට ඔබ එන්නේ. එහෙම ඇවිල්ලා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ මහා පින්කමක් සිද්ධ කරන්නේ මුළු ලෝකේටම දහම් කරුණක් ශ්‍රවණය කරන්න පුළුවන් වෙන විදිහට ධර්ම දේශනාවක අනුග්‍රහය දක්වමින්
ජීවිතේ හැමදාම සිහි කරන්න පුළුවන් පින්කමක් අද දවසේ සිද්ධ කළා. මේ පුංචි දුවට පුතාට පවා මේක මතක තියේවි. මම මහනුවරට එනකොට අවුරුදු 11යි දහම් පාසලෙන් ආවේ. ඊට පෙර මම ගිහිලා තිබුණේ නිල්දණ්ඩාහි ඉන්න ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ දහම් පාසලක තරඟයකට. ඒ තමයි මම ඒ කාලේ ගිහිලා තිබුණු දුරම ගමන පුංචි කාලේ. ඊළඟට මම සීල භාවනා වැඩසටහනකට දහම් පාසලෙන් මහනුවරට ආවා. ඒ සිදුවීම මට එදා අද දෙකම එක වගේ මතකයි. බොහෝ දුරට මම හිතන්නේ එදා මම නුවරට ආපු ගමනෙන් තමයි මම හාමුදුරු කෙනෙක් වෙන්නේ. ඒ දලදා හාමුදුරු වැඳලා දලදා සෙවණේ ඉන්නකොට හිතුණු දැනුණු දේවල් එක්ක මම ඊට පස්සේ ගෙදර හිටියේ බොහොම පොඩි කාලයයි. ඊට පස්සේ පැවිදි එකමට ආස හිතුණා. ඒ සිදුවීම මට එදා වගේ මතක් මතකයි. ඉතින් මම මතක් කළේ නුවරට එන එක පින්කමක් කරන්නට එන එක ජීවිතේ හිස තබාගෙන යා හැකි පින්කමක්. මේ පුංචි පහේ දොල පුතාලට මේක කවදාකවත් අමතක වෙන එකක් නෑ. තරුණ අයටත් අම්මා අප්පච්චිටත් මරණ මංචකයේදීත් මේ ගමන මතක් කරන්න පුළුවන් වුණොත් අපේ මරණය කොච්චර හොඳ වේද. එනිසා මේ ගමන දැන් ඔබේ සිතේ මේ ගමන පින්තූර හැටියට තැම්පත් වෙනවා. ඒ වගේම මේ සිතවිලි මේ පිළිවෙල එකින් එකට නැවත මෙනෙහි කරලා බලන්න පුළුවන් එකක් බවට පත් වෙනවා. එනිසා අපේ ජීවිතේ ගොඩාක් වටිනා දවසක් අපි මේ විදිහට ගත කරනු ලබන්නේ හැම දිනාම සිද්ධ කරගන්න ප්‍රමාණ කළ නොහැකි කුසලයක්. ඔබ මේ විදිහට සංවිධානය කරගත්ත ධර්මානුශාසනාව අපේ දැයේ පිනට පහළ වුණු අපේ හැම දිනාගේම පිනට පහළ වුණු දරණාගම කුසල ධම්ම හාමුදුරුවන්ට බුදු බව ලැබෙන්න උන්වහන්සේ මේ විදිහට ධර්මය සමාජගත කළ හැකි මාධ්‍යයක් නිර්මාණය කළා. ඒ නිසායි අපිට මේ පින අද සිද්ධ කරගන්න පුළුවන් වුණේ. ඒ අනුව බෞද්ධ මාධ්‍ය ජාලයේ බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ මේ ධර්මානුශාසනාව විශාල පිරිසක් අපේ රටේ ලෝකේ ශ්‍රවණය කරයි. ඒ හැමෝම සතුටටපත් වෙනකොට ධර්මදේශනාවේ දායකත්වයේ දරන අම්මලාට අප්පච්චිලාට පවුල්වල ඇත්තන්ට පින් සිද්ධ වෙනවා. අපේ බණ ගොඩාක් ලෝකයේ ඇත්ත අහනවා. සමහර අය සමහර රටවල ඉඳලා අපිට තැපෑලෙන් පිරිකරෙවනවා. බණ ඇහුවා ආමුදුරනේ ඔබ වහන්සේලා ළඟ නැති නිසා මං පිරිකරයක් තැපෑලෙන් එවනවා කියලා අපිට විදේශ රටවල් වල ඉඳලා පිරිකරෙවනවා. ලෝකේ මිනිස්සු බණ අහනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒක. ඒ නිසා ඒ බඳු විශාල පිරිසකට බණ අහන්න පුළුවන් වෙන විදිහට මේ ධර්මානුශාසනාව පවත්වන ඔබ ගොඩාක් වාසනාවන්තයි. අද මම මාතෘකාව තෝරාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අක්කෝසක කියන වග්ගයේ සඳහන් වෙන ගාථා පාඨයක්, දේශනා පාඨයක්. අක්කෝසක කියන වග්ගයේ බහුභානී කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ බහුභානී සූත්‍ර දේශනාවේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසේ තියෙන සූත්‍ර පාඨය තමයි මම මතක් කළේ. බහුභානී කියලා බහු කියන්නේ ගොඩක්. භානී කියන්නේ කතා කරනවා. ඒතර බහුභානී කියලා කියන්නේ බොහෝ කතා කරන්නන් ගැන බුදුහාමුදුරෝ දේශනා කළ බණ කතාවක්. ගොඩාක් කතා කරන අය ගැන. දැන් මේ ධර්මානුශාසනාව දේශනා වෙන වෙලාවේ අපි හැමෝම හිතන්න ඕනේ තම තමන් ගැන. මම ගැන හිතන්න.
මාතෘකාව බොහෝ කතා කරන්නන් ගැන. දැන් ඔබ මතක් කරන්න මම ගොඩාක් කතා කරන කෙනෙක්ද මම සාමාන්‍යයෙන් ටිකක් කතා කරන කෙනෙක්ද? තමන් ගැන හිතනවා. තමන් ගැන හිතා බලන්න. අනුන් මතක් කරන්නේ නැතුව තමන් ගැන තමන් පැත්තට යොමුණු හදවත තමන් පැත්තට යොමුණු සිත ඒ තමන් පිළිබඳවම අරමුණක පිහිටාගෙන කටයුතු කරමු. එතකොට අපට කුසල් ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. බණ කතාව ආරම්භ කරනවා බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේදී පංචමේ භික්කවේ ආදීනවා බහු භානස්මින් පුග්ගලේ. පංචමේ භික්කවේ පංචමේ කියන්නේ පහක් තියෙනවා කියලා. භික්කවේ කියන්නේ මහණෙනි. ආදීනවා ආදීනව මොන වගේද? බහුභානස්මින් පුද්ගලේ. ප්‍රඥාවෙන් තොරව බොහෝ කතා කරන්නන් සම්බන්ධයෙන් මහණෙනි ආදීනව තියෙනවා පහක්. ආනිසංස නෙමෙයි ආදීනව. ආදීනව කියන්නේ නරක පැත්තේ දේවල්. ආදීනව පහක් තියෙනවා. දැන් මම ගොඩක් කතා කරන කෙනෙක් නම් ප්‍රඥාවෙන් තොරව නුවණින් තොරව බුද්ධිය මෙහෙවන්නේ නැතුව නුවණ මෙහෙවන්නේ නැතුව එහෙමනම් මම ගැනයි මේ කියන්න ලැහැස්ති. හිතන්නේ නැතුව කතා කරනවා නම් සමහර උදවිය කතා කරලා යම් යම් දේවල් කියලා පස්සේ කියනවා මම ඒක හිතලා නෙමෙයි කිව්වේ කියලා. අන්න එහෙම අය ගැන මම හිතලා නෙමෙයි කිව්වේ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන අපේ ජීවිතේ කතා කරනකොටත් ප්‍රඥාවෙන් කතා කරන්න ඕන. කතා කරනකොටත් ප්‍රඥාව ඕන. නුවණ මුල් කරගෙන කතා කරන්න ඕන. හිතා කතා කරන්න ඕන. හිතලා කතා කරන්න ඕන. නොහිත කතා කරන්න හොඳ නෑ. බුදුහාඳුරුවෝ අපට එහෙම කියලා දුන්නා. හිතලා කතා කරන්න. හිතා කතා කරන්න. කතා කරන්නේ මොනවද කියලා හිතන්න. කතා කරන තැන ගැන හිතන්න. කතා කරනකොට ශ්‍රවණය කරන පිරිස ගැන හිතන්න. කතා කරනකොට කතා කරන භාෂාව ගැන හිතන්න. කතා කරන ප්‍රමාණයේ ශබ්දය ගැන හිතන්න. හැමදේම හිතන්න ඕන. හිතලා කතා කරනවා. ඇයි කතා කිරීමේදී අපට ආදීනව සිද්ධ වෙනවා. වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණාම ගැටලු ඇති වෙනවා. බුදුහාඳුරු පහක් දේශනා කරන මේ පහම අපි දන්නවා. එක මුසා බනති. ගොඩාක් කතා කරන අය අතින් මුසා බනති. බොරු කියවෙනවා. එතකොට කාගේ අතින්ද බොරු ගොඩක් කියවෙන්නේ? ගොඩාක් කතා කරන අය අතින් බොරු කියවෙනවා. ඒගොල්ලෝ කතා කරන ප්‍රමාණය වැඩිනේ. වැඩි නිසා එයාලට කියවෙන බොරු ප්‍රමාණයක් වැඩි. බොරු ප්‍රමාණයක් වැඩි. මොහොතක් හිතලා බලන්න. දවසකට අපි අඩුවෙන්ම නම් කතා කරන්නේ. අපිට ගොඩාක් වචන දවසකදී කතා කරන්න පුළුවන්. නමුත් අපි අත්‍යවශ්‍ය අවශ්‍යතා මත පමණක් කතා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අත්‍යවශ්‍ය අවශ්‍යතා මත පමණක් කතා කරන කෙනෙක්. ටිකක් අමාරුයි එහෙම. හැබැයි පුහුණු වුණාම පුරුදු වුණාම බැරි නෑ. හේතුව ගොඩක් කතා කරන්න අපි පුරුදු වුණාම අපි අතින් බොරු කියවෙනවා. බොරු කියවුනාම ඒ තුලින් අපට පව් සිද්ධ වෙනවා. බොරු කියවුනාම විපාක හම්බ වෙනවා. ඒ බොරුව නිසා අපට ලැබෙන අයහපත අකුසලයේ නිසා අපිට විපාක හම්බ වෙනවා.
අපි බොරුව ගැන එච්චර ලොකුවට හිතුවේ නැති වුණාට බොරු කිව්වහම විපාක 15කටත් වඩා හම්බ වෙනවා. එනිසා අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි කතා කරනකොට මහන්සි වෙන්න ඕන බොරුවක් නොකිය වෙන විදිහට කතා කරන්න. බොරුවක් නොකිය වෙන විදිහට. ඇත්තටම අපිට බොරු කියන්න පුළුවන්. ඊළඟට අපිට බොරු කියන්න හිතෙනවා. ඕනම වෙලාවක බලන්නකෝ බොරුවක් කියනකොට අපට අනිවාර්යයෙන්ම දැනෙනවා මම මේ කියන්නේ බොරුවක් කියන බව දැනෙනවා. අනිවාර්යයෙන්ම දැනෙනවා. මම මේ කියන්නේ බොරුවක්. එහෙම දැනෙනවා. එතකොට මොකද කරන්න ඕනේ අපි? අපි එහෙම දැනෙනවා මම දැන් බොරුවක් කියන්න ලැහැස්ති. එහෙමනම් මම බුද්ධිමත් නම් මම මේ බොරුව නොකිය ඉන්න ඕන. හේතුව බොරුවක් කියපු ගමන්ම අකුසලයක් සිද්ධ වෙනවා. බොරුවක්ම වෙන්න, පවක් වෙන්න, අකුසලයක් වෙන්න කාරණා 4ක් තියෙනවා. එකක් තමයි අනිවාර්යයෙන්ම තමන් කියන වචනය, කතාව අසත්‍යයක්ම වෙන්න ඕනේ. අසත්‍යයක්ම වෙන්න ඕනේ. එහෙම පුළුවන් නේ. ඒක අසත්‍යමයි. ඒකේ කිසිම ඇත්තක් නැහැ. 2. ඒක කියලා කවුරු හරි රවට්ටන අදහසක් ඕන. අම්මා හරි තාත්තා හරි මහත්තයා හරි බිරිඳ හරි ගමේ කෙනෙක් හරි පාසලේ හරි රවට්ටන අදහසක් ඕන. චේතනාවක්. ඒකටම නිබරුව කියන්නේ රවට්ටන චේතනාවක්. ඊට පස්සේ මේ බොරුව කියන්න අපිට හොඳ උපක්‍රමයක් ඕන. සැලසුම් කරලා කොහොමද කියන්නේ? මොනවද යොදාගන්නේ බොරුවට? එහෙම හොඳට සැලසුම් කළ උපක්‍රමයක් හදා ගන්න ඕන. ඊට පස්සේ දැන් අපි කියනවා සම්පූර්ණම අසත්‍ය අනුන් රැවටීමේ චේතනාවෙන් හොඳට උපක්‍රමශීලීව ඒක අහුවෙන්නේ නැති විදිහට ලස්සනට පිළිවෙලකට අඩුපාඩුවක් නැතුව අංග සම්පූර්ණව උපක්‍රමශීලීව ඒක කියනවා. අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන කෙනා රැවටෙනවා. උදාහරණයක්. අම්මට අපි බොරුවක් කියනවා. අපි කියමුකෝ උදාහරණයක් හැටියට අපි අම්මට නොකියා වෙන කොහරි ගියා. ඒ ගිය තැන කියන්නේ නෑ එතන කියන්න අකමැති. එතන කිව්වොත් අම්මා සමහර විට ආය යන්න දෙන එකක් නෑ. එහෙම නැත්නම් සැර කරයි. ඇයි ගියේ කියලා ප්‍රශ්න ගොඩක් අහයි. ඒ නිසා එතන කියන්නේ අපි කියනවා වෙන තැනක් ගැන. අපි වෙන ගෙදරක් වෙන ගමනක් කියලා කියනවා. එතකොට අම්මට අපි ඒක කියනකොටම දන්නවා මම ගිය තැන උතන නෙමෙයි මම මේ කියන්නේ වෙන එකක්. එහෙනම් අසත්‍යයි. ඇයි කියන්නේ අම්මා රවට්ටන්න ඕන නිසා. මේක සැමියටත් බිරිඳටත් කාටත් ගැලපෙනවා. ඊළඟට හොඳ උපක්‍රමයක් යොදනවා. ගිය හැටි ඒ සිද්ධිය කියනවා. දැන් ඔක්කොම ටික හරි. ඇත්ත වගේමයි කියන්නේ. අම්මා කියනවා එහෙනම් කමක් නැහැ පුතේ කියලා. එහෙනම් කමක් නැහැ පුතේ කියලා කියනවා. දැන් අම්මා රැවටිලා. එනිසා අම්මා කියනවා කමක් නැහැ පුතේ එහෙනම්. මම මේ බය වුණා. දැන් අම්මා රැවටිලා. අම්මා රැවටෙනකොටම කියපු කෙනාට අකුසලයේ අයිති වෙලා. දැන් එයාට විපාක 15ක් හම්බ වෙනවා. ඒ වෙලාවේ පොඩි සතුටක් දැනෙනවා. අම්මා රැවටුණා අනේ යාන්තම් ඇති කියලා. ඒ වෙලාවේ සතුටුයි. මහත්තයා රැවටුණා. මම බයේ හිටියේ. ඕක කියා ගන්නකම් මම බයේ හිටියේ. කියලා ඉවරනකොට පිළිගනීද නැද්ද දන්නේ නැහෙනි. මොන වගේ හරස් ප්‍රශ්න හයිද දන්නේ හරිම සතුටුයි. ඒක මහත්තයා පිළිගත්තා. ඒක බිරිඳ පිළිගත්තා. ඒක අම්මා අප්පච්චි පිළිගත්තා. සමාජයේ කෙනෙක් පිළිගත්තා. දැන් මට සතුටුයි.
ඒ සතුට එනවත් එක්කම මතක තියාගන්න ඕනි හිස තබාගෙන යන පවක් ඒ සිද්ධ කරගත්තේ. ඔළුවේ තියාගෙන යනවා. කවද වෙනකන්ද? කවදක හරි නිවන් දැකලා පිරිනිවන් පානකම් ඔළුවේ තියාගෙන යනවා. පිරිනිවන් පාලන් නිවන් දකින්නකම් ඔළුවේ තියාගෙන යනවා. එච්චරටම භයානකයි මේ පුංචි දෙයක් වෙනුවෙන් කියන ලද බොරුව. පුංචි දෙයක් වෙනුවෙන් කියන ලද බොරුව. ඒ නිසා අපිව ශ්‍රවණය කරන අම්මා අප්පච්චිලා වැඩිහිටි අපේ ඉගෙන ගන්න පුංචි දුවල පුතාලා පවා හැම දිනාම හිතේ ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනි. මම බොරු කියන්නේ නෑ. හැබැයි බොරු කියන්නේ හිතෙනවා. හිතෙනකොට ආයේ ඒ හිතෙන්ම හිතන්න නෑ. මම බොරු කියන්නේ. එයි මම බොරු කියලා පව් කරගන්නේ. මම බොරු කියන්නේ නෑ කියලා උඩට හිත තහවුරු කරගන්න, ශක්තිමත් කරගන්න පුරුදු කරන්න ඕන. හැමදාම පුරුදු කරනවා. පුරුදු කරලා හොඳට මේක පුරුදු වුණාම ඒකට අපි කියන සත්‍ය පාරමිතාව කියලා. එතකොට යබරු කියන්නේ එයා කියන්නේ හැමදේම ඇත්ත. ඒක පාරමිතාවක්. සත්‍ය පාරමිතාව. අපේ බුදුහාමුදුරුවෝ පිළිබඳව දේශනා කරන තැන බුදුහාමුදුරුවෝ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණේ කළානේ බුද්ධ රාජ්‍යයටපත් වෙන්න. බුදුහාමුදුරුවෝ පාරමී පුරණ කාලේ සිල් කැඩිලා තියෙනවා. පාරමී පුරණ කාලේ බෝධිසත්ත්ව කාලේ සිල් කැඩිලා තියෙනවා. බොහෝ ජාතක කතාවල මුණ ගැහෙනවා. සිල් කැඩිලා තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි මිනිසුනේ සෙසුවදායක ශික්ෂාපද මගේ අතින් කැඩුනට මේ සාරා සංකේය කල්ප ලක්ෂය පුරාවටම පාරමී පුරණ කාලේ මගේ අතින් කැඩිලා නැති එකම ශික්ෂාපදය තමයි මුසාවාදය. මුසාවාදය. අපට අවුරුදු කීපයක් ඇයි බොරු නොකිය ඉන්න බැරි? අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ සාරා සංකේය කල්පලක්ෂයක් ඇතුළත කිසිම බොරුවක් කියලා නැතිලු. බුදුහාමුදුරුවෝ අපිට ඉතින් ඉන්න තියෙන පොඩි කාලයයිනේ. මේ පුංචි කාලයයි අපි බොරු කියලා පව් සිද්ධ කරගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සුවඳ එනවා කතා කරනකොට. අපි කාගේවත් එහෙම ඉන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන් සුවඳ එනවා කතා කරනකොට. බුදුහාමුදුරෝ දේශනා කරන කිසිම වචනයක් කවුරුවක්වත් වැරදි කියන්නේ නෑ බුදුහාමුදුරනේ ඒක එහෙම නෙමෙයි ඕක මෙහෙමයි කියන්නේ නෑ කියන්න බෑ. එහෙම ඒව සංශෝධනය කරන්න දෙයක් නෑ. ඒ දන්නවද? කිසිම දවසක බොරුවක් නොකියපු නිසා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වෙන සියලුම වචන සත්‍යවාදී. සියලුම වචන සත්‍යවාදී. ඒ වගේ අය සංශෝධනය කරන්න, පරීක්ෂණ කරන්න, විමර්ශනය කරන්න කිසිම දෙයක් නැහැ. ඇයි අර බලය? මොකද්ද බලය? බොරු නොකීමේ බලය. බුදුහාඳුරන්ගේ න මුසා භනති. න මුසා භනති. බොරු නොකීමේ බලය. අන්න පළවෙනි කාරණය. 2 පිසුනා භනති. පිසුනා භනති. මොකද්ද පිසුනා භනති කියලා කියන්නේ? කේලාම් කීම. කයතින්ද කියවෙන්නේ බුදුහාඳුර දේශනා කරනවා බහු භානස්මින් පුද්ගලෝ. ගොඩාක් කතා කරන අයගෙන් කතා කරන අයට තමයි කේලාම් කියන්න වෙන්නේ. දැන් අපි අඩුවෙන් කතා කරනවා නම් කේලම් කියන්න වෙන්නේ නැහැ. අඩුවෙන් කතා කරනවා නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගොඩාක් කතා කරන අය අතින් කේලම් කියවෙනවා. කේලම් වල විශේෂත්වය බලන්න අපි කේලම් කියනවාද කියලා. ඇයි කේලම් කියන්නේ?
කේලමක් කීමේ පිළිබඳව බුදුහාඳුර විස්තර කරමින් ගමන් දේශනා කරනවා. කේලමක් අංග සම්පූර්ණයෙන් කාරණා ඒ හතරක් ඕනේ. අර මුසාවාදේ වගේ කේලමකටත් එහෙමයි. එක තමයි ભેද කිරීමේ අය ඉන්න ඕනි. අපි කේලමක් කියනකොට ભેද කිරීමට කවුරු හරි ඉන්න ඕනි. දෙන්නෙක් අතරනේ කේලමක් කියලා ભેද කිරීමක් ඇති වෙන්නේ. අපි කියන්නේ ඔයාට අහවලා කිව්වා කියලානේ. අරයා මෙහෙම කිව්වා, එයා මෙහෙම කිව්වා, මගේ කනටම ඇහුණා. එහෙම කියලානේ අපි කියන්නේ. එතකොට අපි දෙන්නෙක් ඉන්න ඕන. එයා මෙයාට කියලා තියෙන්නේ. දැන් අපි තුන්වෙනි පාර්ශවය. අපි ඉන්නේ පැත්තකින් අපට අදාළ නැහැ. නමුත් අපට ආසයි අර දෙන්න ભેද කරවන්න. ඒ දෙන්න ભેද කරවන්න. පුංචි ළමයි දුවගෙන ඇවිල්ලා කියන්නේ ඔය. පුංචි ළමයි දුවගෙන ඇවිල්ලා කියන්නේ අම්මට තමයි වැඩියෙන් කියන්නේ. අම්මා අරයා මෙහෙමයි කියලා කියනවා. ඇයි ඒ පුංචි ළමයා ආසයි පුංචිකමට වුණත් අර එක්කෙනෙකුට ගහනවා බලන්න. එතකොට අම්මා එයාට කතා කරලා මොනවා හරි තරවටු කිරීමක් කරනවා නම් අරයා උඩ පනිනවා. හරිම සතුටුයි. එතන තියෙන්නේ තරකම තමයි. දෙන්නෙක් අතර ભેද කරන්නට එයා කැමති. එහෙනම් දෙන්නෙක් ඉන්න ඕන. ભેද කිරීමට අය ඉන්න ඕන. දෙන්නෙක් හරි ගොඩක් හරි එහෙම ඉන්න ඕන. ඊට පස්සේ චේතනාව තියෙන්න ඕන. කොහොම හරි මේ දෙන්න මං විරසක කරවනවා. මේ දෙන්න විරසක කරවනවා. අපි එහෙම හිතනවා. අපිට චේතනා පහළ වෙනවා එහෙම. මන් දෙන්නේ නැහැ වැඩි කාලයක් ඔය දෙන්නට එකට ඉන්න. ඔය කණ්ඩායමකට එකට ඉන්න. ඔය පිරිසට එකට ඉන්න. ඔය දෙන්න තව පොඩි කාලයයි. බලන්නකෝ. ඔය දෙන්න තව පොඩි කාලයයි. ඔය සමගි ඉච්චර කාලයක් තියෙන්නේ නැහැ. ඇයි? මම කොහොම හරි ඒ සමගිය නැති කරනවා. මිනිස්සුන්ට පුළුවන්. සත්තුන්ට බෑ. අපිට විතරයි පුළුවන්. ඇයි? අපිට විතරනේ කතා කරන්න පුළුවන්. සත්තුන්ට එහෙම තව දෙන්නෙක් තරහ කරවන්න බෑ. අපිට පුළුවන්. එතකොට අපිට චේතනාව තියෙනවා. ඊට පස්සේ අපි උපක්‍රමයක් කල්පනා කරන කොහොමද මේ දෙන්න අතරට වෛරය ඒ දෙන්න අතර තරහ ඇති කරවීම සඳහා මොකද්ද මං කරන්න ඕනේ? අපි තනියෙන් මේ පව සැලසුම් කරනවා. තනියෙන් සැලසුම් කරනවා. මම මොකද කරන්න ඕනේ? කොහොමද මේක මම කියන්නේ? මොනවද ඒ සඳහා යොදාගන්නේ? මොකද්ද හොඳම කතාව? කොතනින්ද මං ඒ දෙන්නට සමීප වෙන්නේ? එක්කෙනෙකුට සමීප වෙන්නේ? කොහොමද සමීප වෙන්නේ? මට කතා කරන්නෙත් නැහැ. මට හම්බ වෙන්නෙත් නැහැ. කොහොමද අපි කරන්නේ? ඊට පස්සේ සැලසුම් කරන එක උපක්‍රමයක්. සමහරට මාස ගාණක් යන්න පුළුවන්. එයා ටික ටික මගදී හම්බුනාම hina වෙනවා. hina වෙලා චුට්ටක් කතා කරනවා. දැන් ඔන්න පොඩ කතා හිතයට තියෙන වෙන එකක්. ටික ටික කතා කරනවා. ඔය කතා කර ඉන්න අතරේ කියනවා අනේ මන් දන්නේ මම මේක ගොඩාක් කල් දැනගෙන ඉතින් නොකිය හිටියේ. නොකියත් බෑ වගේ දැනෙනවා. කියන්න ඕනි. ටිකක් කල්පනාවෙන් කටයුතු කරන එක හොඳයි. අරයා මෙහෙමයි කියලා. මාස කීපයක් අපි දැන් උපක්‍රමයේ කල්පනා කර ඉඳලා තමයි මේ කියන්නේ. එතකොට උපක්‍රමයේ හරි. දැන් මොකද වෙන්නේ? දැන් ඒ දෙන්න අතර ඇත්තම රණ්ඩුවක් උනේ නෑ. දැන් කියනකොට රණ්ඩුවක් උනේ නෑ. නමුත් අපි ඔය කේලම කියන පළවෙනි වතාවෙම එයාගේ හිතේ ඇති වෙනවා බෙදීමක්. එයාගේ හිත කියනවා ඇත්තටම එහෙමවත්ද? ඇත්තටම එහෙමවත්ද? එහෙම නැත්නම් මේ මිනිස්සයා මට ඕක කියයිද? මට කියන්න හේතුවක් නැහැනේ. ඇත්තවත්ද? මුලින්ම හිතේ බෙදීම ඇති වෙලා. ඒ මොහොතේම ඉස තබාගෙන යන යා හැකි පව අපට ඇවිල්ලා. ඒ මොහොතේම. දැන් පව සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා බුදුහාඳුර දේශනා කරනවා න පිසුනං බනති න පිසුනං බනති න පිසුනං බනති කේලාම් කීමෙන් වලකින්න. ඒක බරපතල
අකුසලයක් පවක්. ඊළඟට පරුසං බනති. මොනවද? දරුණු වචන, අපි කියන්නේ පරුස වචන, රළු වචන කියන එක. ඒකත් සිද්ධ වෙන්නේ ගොඩාක් කතා කරන අයකින්. රළු වචන කියවෙන්නේ, පරුස වචන කියවෙන්නේ ගොඩාක් කතා කරන අයකින්. එතන තියෙන විශේෂත්වය තමයි අපි එහෙම රළු වචනයක් කිව්වහම සිත රිදෙන කෙනෙක් ඉන්න ඕන. සිත රිදෙන කෙනෙක්. අපි එහෙමනේ කියන්නේ. නරක වචනයක්, රළු වචනයක් කියන්නේ කාගේ හරි හිත රිදවන්න. එතකොට හිත රිදෙන කෙනෙක් ඉන්න ඕනේ. ඊළඟට අපේ හිතේ තියෙන්න ඕනේ ද්වේෂ සහගත චේතනාවක්. රළු වචන කියනකොට කොහොමද තරහයිනේ? තරහ ඇවිල්ලානේ කියන්නේ. තරහෙන්නේ කියන්නේ. දැන් සමහර උදවිය රළු වචන කියලා නරක වචන කියලා කාට හරි දෝෂාරෝපණය කරලා කියනවා අනේ මං හිතුවේ නෑ කියලා. මං ඉච්චර දරුණුවට බනින්න හිතුවේ නෑ. මගේ අතින් ඒ වචන ටික කියවෙයි කියලා මං හිතුවේ නෑ. ඒ වුණාට කියලා. ඒ ඇයි? ද්වේෂයෙන් කියලා තියෙන්නේ. ද්වේෂයෙන්. ඒ දරුණු වචන. ওই දරුණු වචන ටික කියන්න අපිට චේතනාවක් ඇති වෙලා දරුණු වචන ටික කියපු ගමන්ම අපට අකුසලයේ ඇවිල්ලා. ඊට පස්සේ පිරිනිවන් පාන කම්ම උක අරගෙන යනවා. නරක වචන කීමේ අකුසල. සම්පප්පලාපං බනති. ඊළඟට සම්පප්පලාපං බනති. හිස් වචන. ගොඩාක් කතා කරන අය අතින් කියවෙන්නේ. මොනවද හිස් වචන කියන්නේ? ඒක සම්පූර්ණ වෙන්නේ නිසරු කතාවට ඇල්ම ඇතිවීම. නිකරුණේ කතා කර ඉන්නවා. එතකොට ගොඩාක් කතා කරන්න ආසයිනේ. එයා නිතරම කතා කර ඉන්නවා. නිතරම කතා කරනවා. දැන් නිතරම කතා කරන කෙනාට කියන්න જાති නැති නිසා එයා සමහර කතා හිතා ගොතා කියනවා. දැක්කේ නැති ඒවා, අහපු නැති ඒවා. ඒ දැන් කතා කරන්න එපාය. ඒ නිසා කතා කරන්න එයා ආස නිසා, කතාවට එයා දක්ෂ නිසා එයා ගොතා කියනවා. ඒකට කියන්නේ ගොතා කියනවා කියලා. හිස් වචන. එහෙම කියනවා. බුදුහාමුදුරු දේශනා කරනවා න සම්පප්පලාපං එහෙම කියන්න එපා කියලා. පස්වෙනි කාරණේ අපිට බුදුහාමුදුරු මතක් කරනවා මේව බලන්න අපි ගාව තියනවාද කියලා. තමන් ළඟ කායස්ස බේදා. දැන් ওই ටික කළොත් කායස්ස භේදා පරම්මරණං අපායං දුග්ගතින් විනිපාතං නිරයං uppajjati. අපි එහෙම කරනවා නම් මොනවද? බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, දරුණු නරක වචන කියනවා නම්, හිස් වචන අපි කියනවා නම්, අපේ භාෂණය ප්‍රඥාවෙන් තොරයි නම් මොකද වෙන්නේ? කායස්ස භේදා පරම්මරණං. කායස්ස භේදා. කය බිඳිලා මරණයටපත් වුණාම අපායං දුග්ගතින්. දුකින් පිරුණු අපායට යනවා. මොන අපායටද යන්නේ? විනිපාත කියන නිරයට යනවා. විනිපාතං නිරයං uppajjanti. නිරයේ විනිපාත කියන නිරයේ ගිහිලා අපි උපදිනවා. බලන්නකෝ මනුෂ්‍ය ලෝකේ අපි අතින් සිද්ධ වෙන පොඩි වැරැද්දක් නෙමෙයි. වචන එළියට දානකොට ප්‍රඥාවෙන් තොරව වචන භාවිතා කරාම අපි අවුරුදු කීපයක් මනුස්ස ලෝකේ ඉඳලා මැරුණු ගමම්ම ගිහිල්ලා අපායේ උපදිනවා. අපරාධෙනේ. නිරයේ උපදින්නේ. නිරයේ. ඒ නිසා බුදුහාඳුර අපට දේශනා කරන මහණෙනි මිනිසුනි මේ ටික හොඳට තේරුම් ගන්න. කිසිම දවසක බොරුවක් නොකියුව සාරා සංකේය කල්පලක්ෂයක් සත්‍යවාදීව වචන පාවිච්චි කළ බුදුහාමුදුරුවෝ
අපට දේශනා කරනවා මහණෙනි මිනිසුනේ කතා කරන්න ඕනි පංචමේ භික්කවේ ආනිසංසා. ආනිසංස ලැබෙන විදිහට කතා කරන්න ඕන. මිත්තා භානස්මින්. මිත්‍ර කල්යාණ වචන පාවිච්චි කරන්න ඕන. යහපත් වචන පාවිච්චි කරන්න ඕන. හොඳ වචන පාවිච්චි කරන්න ඕන. බුදුහාඳුර අපට දේශනා කරා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් කායස්ස බේදා පරම්මරණං කය බිඳී මරණයටපත් වුනාම සුගතින් සග්ගං ලෝකේ උපජ්ජති. සුගතයට යනවා සග්ගං ලෝකේ. ස්වර්ග ලෝකවල අපට සුගතිවල උත්පත්තිය ලබන්න පුළුවන් වෙනවා. අපේ අම්මලා අපච්චිලා දුවල පුතාලා හැම දෙනාම තීරණය කරන්න ඕනි අපි දැන් මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඊළඟ සැරේ අපේ සංසාරේ නැවත නැවත නිවන් දකින්නකම් උපදිනවා. ඊළඟ සැරේ අපි අපරාධනේ අපායට යන්නේ. මොනවද අපි පරිස්සම් කරගන්න ඕනේ? වචන. සාමාන්‍යයෙන් අපි කියන්නේ කට පරිස්සම් කරගන්නවා කියලා. වචන හොඳට පරිස්සම් කරගත්තොත් අඩුවෙන් කතා කළොත් අපි අතින් මේ සිද්ධ වෙන වැරදි ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. දැන් නිකන් හිතන්නකෝ අද මහනුවර ඉඳලා නිල්දණ්ඩා හීනට යනකොට අපි කොච්චර කතා කරයිදනේ. කොච්චර කතා කරයිද? එතකොට දැන් කවුරු හරි නිල්දණ්ඩා හීනට යනකම් නිදියගෙන ගියොත් එයා අතින් මොකුත්ම වෙන්නේ නැහැ. නිදියගෙනම යන්න කියලා නෙමෙයි අපි කියන්නේ. අඩුවෙන් කතා කළා නරක මේ වැරදි හතර නොකර මහනුවර ඉඳලා නිල්දණ්ඩා හීනට ගියාම හොඳයි. ඉතින් මුළු ජීවිතේම ඔබට මේ ආකාරයට කටයුතු කරන්නට ශක්තියද ධෛර්යයද නැනනවනද ප්‍රඥාවද පහළ වේවා කියලා ආශිර්වාද කරමින් අපි ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් අද දවසේ මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සිද්ධ කිරීමේදී ධර්මදායකත්වයේ ධර්මෙන් කටයුතු කරනවා NW බණ්ඩාරමණිකා හා WM විසෝමණිකේ බෞද්ධෝපාසිකා මාතාව, අඹංඇල්ලේ පදිංචි NM පියදාස මහත්මයා ඇතුළු ඒ පිරිස. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා KGWM පියදාස ස්වාමී පුරුෂයාට සහ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම 2019 ජූලි 22 වන දින ජන්මාන්තරගත වන්නට යෙදුණු මාලක ජයකාන්ත මහත්මයාට පින් අනුමෝදන් කරන්නට. HM ලීලාවතී මෑණියන්ගේ ප්‍රාණකාරියට පින් අනුමෝදන් කරන්නට. KB හේරත් පියතුමාගේ ප්‍රාණකාරයට පින් අනුමෝදන් කරන්නට. HM කරුණාරත්න අයියාගේ ප්‍රාණකාරයාට, HM ජයවීර අයියාගේ ප්‍රාණකාරයා කියන නමින් පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට මේ පවුලේ උදවිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම NM සිරිසේන පියාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, NM දයාවතී මෑණියන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, HM රුවිනී හසිනිකා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ පින්වත් මව් දෙමව්පියෝ කටයුතු කරනු ලබනවා. ඒ වගේම දබ්බරේ නිල්දණ්ඩා හින්න පදිංචි LA විජේවන්ත මහත්මයා හා H කරුණාවති මහත්මිය විසින් ධර්මදේශනාවෙහි දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා LA පුංචි බණ්ඩා පියාණන් වහන්සේට, BG ලොකුමැණිකා බෞද්ධෝපාසිකා මාතාවට, GH අරනෝලිස් අප්පුහාමි මාමණ්ඩියට, එන්සෝහාමි නැන්දනියට කියන ජන්මාන්තරගත වන්නට යෙදුණු ඒ උභය කුල වංශයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා දරුවන් සියලු දෙනාටත්, මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාටමත්, පවුලේ ඥාතීන් හැම දෙනාටමත්
නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වලපනේ නිල් දණ්ඩාහින්න දබ්බරේ පදිංචි TDM පදුමාවති මහත්මිය වයස අවුරුදු 75ක් පිරීම නිමිත්තෙන් අද දවසේ මේ උතුම් පින්කමේහි ධර්මදායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබනවා. 1977 ජන්මාන්තරගත වන්නට යෙදුණු වෛද්‍ය KB ධනපාල පියාණන්ට සහ 1985 ජන්මාන්තරගත වන්නට යෙදුණු HM ලොකුමැණිකේ බෞද්ධෝපාසිකා මාතාවට 1985 ජන්මාන්තරගත වන්නට යෙදුණු SWGM ලලිත් කුමාර පුතණුවන්ට TDM අනුලාවතීට TDM පියතිලක TDM කරුණාවති TDM ඩිංගිරි බණ්ඩා සහෝදරයා සහ සහෝදර සහෝදරියන් ඇතුළු මේ සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තුෙන් මේ උතුම් පින්කම සිද්ධ කරන බව සිහිපත් කරන්නට යෙදුණා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා SWGM අප්පුහාමි ස්වාමි පුරුෂයාට ඒ වගේම SWGM කපිල කුමාර පුතණුවන්ට රම්මිලතා දියණියට අජන්තා දියණියට අනුර බණ්ඩාර බෑණනුවන් සමන් ලතා ලේලිය ඇතුළු මුණුබුරු මිනිබිරියන්ට සියලු ඥාති මිත්‍රාදීන්ට රටවැසි ලෝවැසි හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තුෙන් ඒ මව්පියන් කටයුතු කරනු ලබනවා. ඒ වගේම නිල් දණ්ඩාහින්න පන්සල පාරේ පදිංචි සමෘද්ධි සංවර්ධන නිලධාරී අනුලා වීරසිංහ මහත්මිය ජිනදාස අත්තනායක සහ ගම්පොළ පදිංචි ප්‍රියාන් සම්පත් බෑණනුවන් හා චමිලා ප්‍රියදර්ශනී දුව ඇතුළු මේ පවුලේ පිරිස ධර්මානුශාසනාවේහි දායකත්වයේ ධර්මින් 2016 වසරේ අපවත් වී වදාළ තෙරිපැහැ සීලානන්ද මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට 2018 12 වෙනි මාස 24 වන දින ජන්මාන්තරගත වන්නට යෙදුණු HM ටිකිරි මණිකා මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට 2014 වසරේ ජන්මාන්තරගත වන්නට යෙදුණු AM කිරිබණ්ඩා පියාණන්ට සහ 2002 වසරේ ජන්මාන්තරගත වන්නට යෙදුණු WM නන්දාවතී මවට සහ 2005 වසරේ ජන්මාන්තරගත වූ ජයතිලක වීරසිංහ ලොකු අයියා ඇතුළු උභය කුල වංශයේ පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. චමිලා ප්‍රේදර්ශනී දියණිය, ප්‍රියාන් සම්පත් බෑණනුවන්, චමින්ද සම්පත් කුමාර පුතණුවන්, කසුන් චින්තක, ශිවන්ත බණ්ඩාර පුතාට, සුපුනී ලේලිය ඇතුළු සියලුම දූ දරුවන් ඇතුළේ පවුලේ ලොකු කුඩා හැම දෙනාටම ආශිර්වාද කරන්නට ඒ පින්වත් මව්පියන් බලාපොරොත්තුෙන් කටයුතු කරනු ලබනවා. දබ්බරේ නිල් දණ්ඩාහින්න පදිංචි අඹංගැල්ල උපතැපැල් ස්ථානාධිපති SWGM YG රම්මිලතා මහත්මිය ධර්මදේශනාවේහි දායකත්වයේ ධර්මින් බලාපොරොත්තු වෙන විශ්‍රාමලත් විදුහල්පති SM අබේරත්න මාමාට HM ලොකුමැණිකා අත්තම්මාට SWGMY ලලිත් කුමාර තිලක රත්න මල්ලිට TDMKB ධනපාල සහ කාන්ති පරාක්‍රම මිතුරිය SWGM කිරිබණ්ඩා පියාණන් වහන්සේ SM මුතුමැණිකා අත්තම්මා ඇතුළු මියගිය පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා විහාරාධිපති සුමන වංශ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට TDM පදුමාවතී මෑණියන් වහන්සේගේ 76 වන උපන්දිනයේ සමරන මොහොතේ තුමීට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම SWM YG අප්පුහාමි පියාණන් වහන්සේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම අගෝස්තු මාස 4 වන දින 24 වෙනි උපන්දිනය සැමරූ
SM කසුන් මදුශාන්ත පුතුණුවන්ට TDM නන්දාවතී පුංචි අම්මාට TKM සුදුබණ්ඩා බාප්පාට රෝගාතුර පසුවන HM ලීලාවතී නැන්දනිය අජන්තා නැගණිය ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීමට බලාපොරොත්තුවෙන් මේ උතුම් පින්කමේහි දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබනවා. ඒ අනුව අද දවසේ ධර්මදේශනාවේහි දායකත්වයේ ධර්මින් කටයුතු කරන මව් දෙමව්පියන් බලාපොරොත්තු වෙන ආකාරයට නමින් පරලෝකීය සියලුම දෙනාටත් සුජීවත්ව කටයුතු කරන සියලුම දෙනාටත් ඉගෙන ගන්න දුවල පුතාලා ඇතුළු ඔබ අප හැම දෙනාටමත් සම්බුදු සසුන සුරකින්න දෙවියන්ටත් මේ පින් කුසල් එකසේ ප්‍රත්‍ය වීමෙන් ඊ타මත් මික්මන් භවයකදී අපි දේශනා කළ ධර්මයේම අවබෝධ වී අපි හැම දෙනාටම උතුම් නිර්වාණ ධර්මයේම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහිත් සිටින් ඒ උතුම් සදහම් දේශනාව සිදු කළ මාවනැල්ල මාවෙල මල්වතු විහාරවාසී මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති පූජ්‍යපාද පන්නල ආනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාන් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙතගෙන මේ උතුම් ධර්මදේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. බෞද්ධයා ගුවන් විදුලිය